समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් ධර්ම දේශනාවකට සවන් දෙන්නයි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. එහෙමනම් අද මේ දේශනාවට අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ තවත් එක සූත්‍ර දේශනාවකින් කරුණු එකතු කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධි මාර්ගයේහි සඳහන් වෙන කොටස තමයි මරණ සතිය පිළිබඳව අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. ඒ කාරණාව සම්පූර්ණ කරනකොට තව සූත්‍ර ගණනාවක් එකතු කරගන්න වෙනවා කියලා අපි සිහිපත් කළා. එහෙනම් අද ඒකට එකතු කරගන්න එක සූත්‍රයකින් කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙන අරක කියන සූත්‍ර දේශනාව. භූතපුබ්බම් භික්කවේ අරකෝ නාම සත්තා අහෝසි. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අරක කියන ශාස්ත්‍රවරයා අබුද්ධෝත්පාද කාලේ හිටිය ශාස්ත්‍රවරයෙක්. අරක කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා. ඒ ශාස්ත්‍රවරයා හිටියේ අබුද්ධෝත්පාද කාලයක. මේ ශාස්ත්‍රවරයා ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අන්‍ය පුද්ගලයන්ගේ අප්‍රමාදී බව වෙනුවෙන් මේ අරක කියන ශාස්ත්‍රවරයා ඒ අබුද්ධෝත්පාද කාලේ අන්‍ය පුද්ගලයන්ගේ අප්‍රමාදී බව වෙනුවෙන් තමයි මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන සඳහන් කළා අනන්ත ජනතාව නිවනට යොමු කරන ධානා මට්ටම් 8ක් මේ අරක කියන ඍෂිවරයාට තිබුණා කියලා. සාමාන්‍ය ඍෂිවරයෙක් නෙමෙයි ධානා මට්ටම් 8ක් තිබිච්ච ඍෂිවරයෙක් තමයි මේ කරුණ දක්වලා තියෙන්නේ. අද අපේ බුදුරජාණන් වහන්සේ මේ අරක කියන ශාස්ත්‍රවරයා ගැන කරුණු සඳහන් කරනවා. අබුද්ධෝත්පාද කාලයක හිටපු ධානා මට්ටම් 8ම තියෙන ඍෂිවරයෙක්. එදා ධානා මට්ටම් 8ම තිබිච්ච ඍෂිවරයා ගැන අද අපිට කරුණු කියලා දෙන අපේ බුදුරජාණන් වහන්සේම තමයි එදා අරක නමින් ජීවත් වෙලා තියෙන්නේ. ඒ කාරණාව විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ. මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රාවකයන් 100 ගණන් දහස් ගණන් හිටිය කියලා සඳහන් කරනවා. එදත් විශාල ශ්‍රාවක පිරිසක් හිටපු ශාස්ත්‍රවරයෙක් තමයි අරක කියලා කියන්නේ. මේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙන්න මේ විදිහට ධර්මයේ දේශනා කරනවා. ඒ කොහොමද කියලා සඳහන් කරනවා. බ්‍රාහ්මණීනි මිනිසුන්ගේ ජීවිතය අල්පයි. තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා බ්‍රාහ්මණ වරුනි මිනිසුන්ගේ ජීවිතය අල්පයි. ඒ වගේම ඊටාම කුඩයි. වහ දුවනවා. මේ ජීවිතය වහ දුවනවා. අපි කාරණාව සාකච්ඡා කරමු. ඒ වගේම මේ ජීවිතයේ බොහෝසේ දුකයි. ජීවත් වෙන්න දැඩි ආයාසයක් ගන්න ඕන කියලා. එතකොට මේ ජීවිතේ වහ දුවනවා. එක මොහොතක්වත් පුද්ගලයාගේ ආයුෂය එකම තැනක රැඳිලා පවතිනවා කියලා කාරණාවක් නැහැ. උදේට පායන සූර්යයා අපි දකින්න පටන් ගත්ත තැන ඉඳලා අපිට පේන්නේ මොහොතක් පාසා එක තැන නතර වීමක් නෙමෙයි ටික ඉහළට එනවා. මේ ඉහළට එනවා කියලා අපි සඳහන් කළාට මේ සූර්යයා කොහාටද යන්නේ? නැවත අස්තංගත වෙන තැනට. නොපෙනී යන තැනට තමයි මේ මොහොතක්වත් නතර නොවි යන්නේ. ඒ වාගේ මිනිස්සුන්ගේ ජීවිතෙත් වහ දුවනවා. මේ ශාස්ත්‍රවරයා එහෙම සඳහන් කරනවා. ඒ ජීවිතයේ බොහෝසේ දුකයි. ජීවිතේ පවත්වනකොට මූණ දෙන්න ලැබෙන දුක් ගැහැටවල සීමාවක් මෙච්චරයි කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ධනය ඇති මිනිස්සු දුකින් ජීවත් වෙනවා. ධනය නැති මිනිස්සුත් දුකින් ජීවත් වෙනවා. පිරිස ඇති මිනිස්සු දුකසේ ජීවත් වෙනවා. පිරිස් බලේ නැති හින්දා දුකසේ ජීවත් වෙනවා. මේ ආදි වශයෙන් ඇතත් නැතත් දුකේ අඩුවක් නැහැ. නැති කෙනාට නැති නිසා දුකයි. ඇති කෙනාට ඒ වස්තුව නිසා දුකයි. ඒකට කාරණාවක් සඳහන් කළොත් අපි පිනතුන් හොඳට අහලා තියෙනවා. අපේ ශාසනයේ එක මහරහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ එක දවසක් තමන්ගේ ගෙදර වැඩියා. මේ වෙන කවුරුවත් නෙමෙයි රට්ටපාල මහරහතන් වහන්සේ. තමන්ගේ ගෙදර වැඩියා. ඒ වැඩියේ 12 අවුරුද්දකට පස්සේ. පහුවදා දානෙට වඩින්න කියලා ආරාධනාවක් ලැබුණා. පළවෙනි දවසේ ගෙදරින් දානේ හම්බුන්නේ බැනුම් අහන්න විතරනේ ලැබුණේ. පහුවදා දානෙට වඩින්න කියලා ආරාධනාව ලැබුණා. උන්වහන්සේ දානෙට වඩිනකොට ගේ ඇතුලේ තිබිච්ච රන් රිදී ආදී වටිනා දේවල් සාලේ මැද්දේ ගොඩ ගහලා
වටිනා කලාල වලින් වහලා උන්වහන්සේ ගෙට වැඩියට පස්සේ තාත්තා ඒ අප්‍රමාණ ධන සම්පත් කලාල අයින් කරලා පෙන්නලා කිව්වා සිවුරු තියලා ගෙදර ඇවිත් මේ ධනය අරගෙන වියදම් කර කර අප්‍රමාණ පංචකාම සැපයක් විඳින්න. පින් කරන්න ඕන නම් මේ ධනයම භාවිතා කරලා පිනුත් කරන්න. ඒ වෙලාවේ තාත්තට සඳහන් කළේ මහසිටුතුමනි ඔබතුමා කියන්නේ මේ ධනය අරගෙන මට සැප විඳින්න කියලාද? මට මේ ධනය කොහොමත් එපා. මේ ධනය තුල කිසිම සැපයක් නැති බව මම හොඳටම දන්නවා. ඔබ වහන්සේ ඔබතුමාටත් සැපයක් ඕන නම් මෙන්න මේ ධනය කරත් එක පටවගෙන ගෙනහිල්ලා ගඟ මැද්දේ හලලා එන්න කිව්වා. මාලිගාවෙන් එළියේ හලන්න කීවෙත් නැහැ. ගම් ඉවුරේ හලන්න කීවෙත් නැහැ. දුප්පත් කෙනෙකුටවත් ගන්න. කෙලින්ම ගෙනහිල්ලා ගඟ මැද්දේ හලන්න කිව්වා. එතකොට කාට හරි දුන්නොත් නරකද? අපිට නොතේරෙන මහරහතන් වහන්සේට වැටහෙන විශේෂ කාරණාවක්. තව කාට හරි ගණින් කියලා තැනක හලලා આવොත් මේක ගත්ත මිනිහා සතුට නෙමෙයි අරන් යන්නේ මේ රැස් කරගන්න යන්නේ දුකමයි. ඒ කාරණාව විස්තර කරනකොට පිනතිනේ ධන සම්පත් ගොඩාක් තියෙන කෙනෙක් ජීවත් වෙන්නේ හරි සතුටින් නෙමෙයි ජීවත් වෙන්නේ බොහොම බයෙන්. සතුටක් පේනවා. අපිට පේනවා ඒ සතුටින් ඉන්නවා කියලා. නමුත් ඊටාම දුප්පත් මිනිස්සෙක් තමන්ගේ ළමයා පාසල ඇරිලා එනකන් කිසි බරක් නැතුව ඉන්නවා. නමුත් මේ ධනය තියෙන පුද්ගලයා බොහොම බයෙන් තමයි ඉන්නේ. මගදී කවුරු හරි දරුවා පැහැරගෙන ගිහිල්ලා කප්පමක් ඉල්ලන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. බිරිඳ පැහැරගෙන ගිහිල්ලා කප්පමක් ඉල්ලන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ස්වාමියාව මගදී පැහැර අරගෙන බිරිඳට තර්ජනය කරලා කප්පන් ඉල්ලන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. ආන් ඒ හින්දා සාමාන්‍ය කෙනෙකුට ඇතුළට පනින්න බැරි තරම් උසට ලොකු තාප්පයක් බඳින්නත් ඕන. මිනිස්සු ඒකෙන් පනින නිසා තාප්පෙට උඩින් තව කටුකම්බි වැටක් ගහන්නත් ඕන. එහෙම නැත්නම් වෙනම කොකු පාස්සලා තාප්පෙට උඩින් හයි කරන්නත් ඕන. ලොකු ගේට්ටුවක් දාගන්නත් ඕන. ආරක්ෂක බටයෝ කීප දෙනෙක් තියාගන්නත් ඕන. හුඟක් වියදම් කරලා බොහොම කණ්ඩ දීලා හදන ලොකු සුනකයෝ කීප දෙනෙක් තියාගන්නත් ඕන. තමනුත් ඊටාම ආරක්ෂාකාරී තැනක ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අතට අහු වෙන මානෙන් කඩුවක් තුවක්කුවක් දෙකක් තියාගන්නත් ඕනේ. හදිස්සියක් වුණොත් පාවිච්චි කරන්න. ඉතින් මේ වාගේ රෑවෙන්න හිත ඇතුලේ මහා ප්‍රශ්න කරදර කම්කටොළු බාධක ගොඩක් මැද්දේ තමයි ඉන්නේ. එහෙම කෙනෙක් ළඟ සැපක් තියනවා කියලා කොහොමවත් කියන්න බෑ. ඒ වුණාට බොහොම දුප්පත් පැලක වේලක් කුලී වැඩ කරලා හොයාගෙන කන මිනිහා සමහර වෙලාවට පැලැල්ලක් වහගෙන නිදා ගන්නවා. ඒ වහගන්නෙත් සුනකයෝ වාගේ සත්තු රැයට ඇවිල්ලා ඇඟට හේතු වෙයි කියලා. එහෙම නැත්තම් පැලැල්ල අරගෙන නිදා ගන්න වෙලාවම බොමයි. කිසිම බයක් නැහැ. කිසිම දුකක් නැහැ. නැතිකමේ දුක තියෙනවා. නමුත් අර පුද්ගලයාට තියෙන දුක නැති හින්දා. ආන්ගේ හින්දා රට්ටපාලයන් වහන්සේ දේශනා කළා සිටුතුමනි සැප බලාපොරොත්තු වෙනවා නම් මේක ගෙනහිල්ලා ගඟ මැද්දේ හලලා එන්න කියලා. එහෙනම් මෙතන සඳහන් කළා මේ ජීවිතේ බොහෝසේ දුකයි. ඇති නැති පරතරයක් නැහැ. දුකක්ම තමයි තියෙන්නේ. දැඩි ආයාසයක් ගන්න ඕනේ. ජීවිතේ ලැබුණා කියලා විතරක් පවත්වන්න බෑ. ඒකට දැඩි ආයාසයක් ගන්න ඕනේ. ඒක අපි සාකච්ඡා කරමු. මෙතන සඳහන් කළා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං කියලා. බ්‍රාහ්මණවරුනි කුසල් කළ යුතුයි. බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි.
ඉපදුන කෙනාට නොමැරීමක් නැහැ. බොහෝ කුසල් කරන්න කියලා කිව්වා. ඒ වගේම සඳහන් කළා බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා. එතකොට පින්නතේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියලා කියන්නේ බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙනවා. අපි උපෝසත සිල් සමාදන් වෙන දවසට කාමී සුමිච්ඡාචාරා කියලා කියන්නේ නැහැ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියලා කියනවා. බ්‍රහ්මයෙක් නොවන විදිහට ජීවත් වෙන්නේ නැහැ. බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙනවා. අබ්‍රහ්මචර්යාවක් නැහැ. බ්‍රහ්මචර්යාවක් මත ජීවත් වෙනවා. එතකොට කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ බ්‍රහ්මචර්ය සීලය උපෝසත දවසේ ආරක්ෂා කරනවා. එතකොට සාමාන්‍ය දවසට මේ බ්‍රහ්මචර්යාවේ ප්‍රභේද ගොඩක් තියෙනවා පින්නතුනි. ඒකේ එක කාරණාවක් අපිට පැහැදිලි වෙනවා මහා ධර්මපාල ජාතකයෙන්. ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතාගේ ආචාර්යවරයා දිසාපාමුක් ආචාර්යවරයාට කියනවා අපි අපේ බිරිඳ හැර අන් කිසිම බිරිඳක් දිහා වැරදි සිතුවිල්ලකින් බලන්නේ නැහැ. තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක් සම්බන්ධයෙන්ම අපිට තියෙන බ්‍රහ්මචර්යාව. බාල කෙනෙක් දැක්කහම දුවක්, සමාන කෙනෙක් දැක්කහම සහෝදරියක්, වැඩිමල් කෙනෙක් දැක්කහම අම්මා. ආචාර්යතුමනි අපි විතරක් නෙමෙයි අපේ බිරින්දෑවරුත් එහෙමයි. තමන්ගේ ස්වාමියා හැර අන් හැම ස්වාමියෙක් ළඟම බ්‍රහ්මචාරී වුණා. අන් හැම පුරුෂයෙක් ළඟම බ්‍රහ්මචාරී වුණා. බාල කෙනෙක් දැක්කහම පුතෙක් වාගේ සැලකුවා. සමාන වයස කෙනෙක් දැක්කහම සහෝදරයෙක් වගේ සැලකුවා. වැඩිමහලු වයස නම් තාත්තා වගේ සැලකුවා. එතකොට මේ කතාවෙන් පේනවා මේ අය කාම සම්පත්තිය පරිහරණය කරනවා. හැබැයි තමන්ගේ ස්වාමියා සහ බිරිඳ ඉක්මවන්නේ නැහැ. අපේ ධර්මයේ බ්‍රහ්මචර්යාව පිළිබඳව කරුණු දක්වනකොට එක බිරිඳකගෙන් එක සැමියෙකුගෙන් සතුටු වෙන ක්‍රමය බ්‍රහ්මචර්යාවේ තව එක අංගයක් හැටියට පෙන්වනවා. එතකොට මෙතන සඳහන් කරනවා කුසල් දහම්හි හැසිරිය යුතුයි, බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. ඉපදුන කෙනාට නොමැරීමක් නැහැ. ඒකාන්තයෙන්ම මැරෙනවා. ඒ නිසා වහ කුසල්ම රැස් කරන්න. අකුසලයේ පැත්ත බලන්න එපා. මේකට උදාහරණ කීපයක්ම පින්නතුනි සඳහන් කරනවා. තන අග යම් පිනිබිඳුවක් තියෙනවා නම් ඒ පිනිබිඳුව සූර්ය උදාවත් සමග වහ වේලිලා යනවා. රාත්‍රී කාලේ අපි ප්‍රථම යාමයේ වගේ පහු වෙනකන් අවදියෙන් හිටියාම අපිට තේරෙනවා මේ මිදුලේ එහෙම තියෙන තනකොළ වල පිනි වැටිලා කියලා. පිනි තියෙන බව තේරෙනවා. ඒ කාලේ යම් පිනි බිඳුවක් අපි දකිනවා නම් මේ තනපත් වල අපි ඒකාන්තයෙන්ම දන්න කාරණාවක් තියෙනවා. හෙට උදේ සූර්ය උදාවත් එක්ක අනිවාර්යෙන් මේ පින්න වේලෙනවා. ආන් ඒ වගේ තමයි යම් දවසක යම් තැනක ඉපදුනා නම් ඒකාන්තයෙන් ඒ පුජ්‍යලයා දවසක මැරෙන එක සත්‍යයි. නොමැරීමක් නැහැ. බ්‍රාහ්මණ වරුනි මේ වගේ තමයි මනුෂ්‍ය ජීවිතය ඊටාම අල්පයි කියලා දේශනා කරනවා. මේ කවුද දේශනා කරන්නේ? අරක කියන ශාස්ත්‍රවරයා. අපිත් ඒ වගේම දවසක ඒකාන්තයෙන් මැරෙනවමයි කියලා කරුණු දක්වනවා. මැරෙන තුරු ජීවිතේ පවත්වන්න දැඩි ආයාසයක් ගන්න ඕනේ. කවදා හරි මැරෙනකන් මේ ජීවිතේ පවත්වන්න දැඩි ආයාසයක් ඕනේ.
අවුරුදු 4ක් අවුරුදු 5ක් විතර යනකොට අපි ඉස්කෝලේ බාර දෙනවා. එතන ඉඳලා පාසලේ අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ. ඉතින් අද කාලේ හැටියට පාසලේ විතරක් නෙමෙයි පරිබාහිර අධ්‍යාපන කටයුතුත් තියෙනවා. දරුවෙකුගේ අධ්‍යාපන ජීවිතය දිහා බලහම ළමා කාලයක් ඉතුරු වෙලා නෑ වගේ පේනවා. මොකද හොඳට ඉගෙන ගන්න ඕනේ. සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න නම් හොඳ රැකියාවක් හොයාගන්න ඕනේ. හොඳ රැකියාවක් හොයාගන්න නම් හොඳ පාසලක යන්න නම් මුලින්ම තියෙන විභාග ටික හොඳට පාස් වෙන්න ඕනේ. ඒ නිසා රෑ දවල් දෙකේම ඒ අයට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. හුඟක් ළමයි ඉගෙන ගන්නේ කැමැත්තෙන්ම නෙමෙයි. අම්මගේ තාත්තගේ බල කිරීම නිසා, ගුරුවරුන්ගේ බල කිරීම නිසා ඒගොල්ලෝ රෑ දවල් මහන්සි වෙනවා. තමන් ගැන ලොකු කැමැත්තක් තමන්ගේ නෑ ඒ පිළිබඳව. නමුත් බල කිරීම නිසා මහන්සි වෙනවා. එහෙමනම් ඒ ජීවිතේ පවත්වන්න දරන වෙහෙසේ එක ක්‍රමයක්. සාමාන්‍ය පෙළ වාගේ විභාග වලට ලං වෙනකොට අනිත් අයගේ අදහස් සිතුම් පැතුම් එක්ක අනිකුන්ට වඩා හොඳ ලකුණු පරතරයක් තියාගන්න ඕනේ. විශේෂ සාමාර්ථ ලබා ගන්න වෙහෙසෙන්න ඕනේ. ඒ නිසා ඒ අය තුඟාක් වෙහෙසෙනවා. උසස් පෙළට ගියහමත් එහෙමයි. දැන් එතකොට මේ ඉගෙන ගන්න ජීවිත කාලය තුල පුදුමාකාර ආයාසයක් දරනවා හොඳට ඉගෙන ගන්න කියලා. එහෙම කරගත්තේ නැත්නම් ගොවිතැන් කරන්න වෙනවා. කුලී වැඩ කරන්න වෙනවා. ඒ දේවල් වලත් කිසි පහසුවක් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් හේනි කුඹුරි. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. පාරවල් වල වැඩ කරනවා, තාර දානවා, පාරවල් අතු ගන්නවා, තලනවා, කපනවා, කොටනවා මේ දේවල් කරන අය මේ පූටක අවුව කොච්චර තිබුණත් ඒ අවුවේ දුක් විඳගෙන මේ මොකද කරන්නේ? මේ ජීවිතේ පවත්වන්නයි මේ තරම් මේ ලොකු ආයාසයක් අරගෙන කටයුතු කරන්නේ. එහෙනම් ඊ타ත්ම වෙහෙසිලා ජීවත් වෙන්න උවමනයි. ජීවිතේ පවත්වන්න ලොකු ආයාසයක් දරන්න ඕනේ. ඊළඟට පින්නතුනි වෙළඳාම් කරන්න ඕනේ, තව කර්මාන්ත කටයුතු කරන්න ඕනේ. හුඟක් වෙලාවට වෙළඳාම සාර්ථක කරගන්න වැරදි ප්‍රතිපත්ති වල ඉන්න ඕනේ. බොරු කියන්න වෙනවා. ව්‍යාපාරයක් අලුතෙන් පටන් අරගෙන ඒක සාර්ථක කරගෙන තමන් විසින් නිෂ්පාදනය කරන බඩු බාහිර ආදී ටික තව ආයතන වලට බෙදලා දීලා ඒ හරහා ඒව මිල බවට පත්කරනද අපිට බොහෝසේ පව් කරන්න සිද්ධ වෙනවා. බොරු කියන්න වෙනවා. බොරු ලිය කියවිලි හදන්න වෙනවා. මගේ බඩු ටික විකුණන්න බාර ගන්න ආයතන වල ප්‍රධානීන් එක්ක එකතු වෙලා මාසෙකට දෙතුන් වතාවක් සමහරලාට සාද පවත්වන්න වෙනවා. සුරාපානය කරවන්න වෙනවා. මේ වාගේ අකමැත්තෙන් නමුත් වැරදි වැඩවල යෙදෙන්නත් සිද්ධ වෙනවා. ආන් ඒ නිසා මනාව ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ජීවිතේ පවත්වන්න ලොකු ආයාසයක් දරන්න ඕනේ. බ්‍රහ්මචාරී වෙන්නත් ඕනේ. කුසල් රැස් කරන්නත් ඕනේ. මෙතන කුසල් රැස් කරන්න ඕනේ කියලා සඳහන් කරාම විශේෂයෙන් කොයි විදිහට කුසල් රැස් කරනවද විවිධ විදිහේ පින්කම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දස පුණ්‍ය ක්‍රියාවක් දේශනා කළා. දස දාන වස්තුවක් දේශනා කළා. මනාව වූ සීලයක් ආරක්ෂා කරගන්න බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්වුවා. මේ ලෝකේ ඉපදුනාට පස්සේ යම් නීති රීති සමුදායකට යටත්ව අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කාගේ නීති රීති වලටද? සාමාන්‍ය ජීවත් වෙන අපේ ලෝකේ නීති රීති සමුදායක් තියෙනවා. ඒ සියල්ල අභිභවනය කළ ස්වභාව ධර්මයාගේ නීති පද්ධතියක් තියෙනවා. කැමති කෙනෙකුට අවනත වෙන්න පුළුවන්, අකමැති කෙනෙකුට අවනත නොවෙන්නත් පුළුවන්. හැබැයි මෙහිදී අවනත නොවි ජීවත් වුණාට
මරණින් පස්සේ ඒ අවනත නොවීමේ වරදට වෙනම විශේෂ දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. සුගතියක නැවත උපදිනවා කියන කාරණාව හිතාගන්නවත් බැරි තරම් ඈතට යනවා. දුගතිගාමී ජීවිතම කෝටි ප්‍රකෝටි ගණක් ඇති වෙනවා. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක සුගතියක උපදිනවා කියන එක බුදුරජාණන් වහන්සේ උදාහරණ ගණනාවකින් පැහැදිලි කළා මොන තරම්නම් දුර්ලභ වැඩක්ද කොයි තරම්නම් දුෂ්කර වැඩක්ද කියලා. අපේ පින්නතුන් නිතර අහලා තියෙන ධර්ම කරුණු එක තැනක දේශනා කළා බාලපඬිත සූත්‍රයේ කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස දකිනවා වගේ ඊට වඩා හරි දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන එක කියලා. මේ උදාහරණය හොඳට අහලා පුරුදු එකක්. ඒ වුණාට මේක අපි හිතන්න ඕනේ තරම් ගැඹුරින් හිතුවද කියන කාරණාව තවම දන්නේ නැහැ. මහා සාගරයට වියගහක් වැටිලා ඒකේ තියෙන එක සිදුරයි අවුරුදු 100කට සැරයක් සාගර පතුලෙන් කනකැස් බෑවෙක් උඩ එනවා. එයාට වියගහ මුණ ගැහිලා මේ වියගහේ තනි සිදුරෙන් එයා බෙල්ල දික් කරලා අහස බලන්න ඕනේ. උදාහරණේ එහෙම කියලා තියෙනවා. වියගහ තියෙන්නේ මහ මුහුද. පින්නතර හිතන්නකෝ මහ මුහුදේ සීමාව කොච්චරද කියලා. අපි කියනකොට නම් කියනවා තෙරක් පරක් මායිමක් සීමාවක් නැති මහ මුහුද කියලා. ඒ වුණාට ඉතින් අපි මුහුද දැකලා තියෙනවා. බොහොම ටිකයි. අපේ ඇහැට පෙනුනේ බොහොම ටිකයි. ඇත්තටම මහ මුහුද කොච්චරක් වෙන්නේ ඇද්ද? ගැඹුර නම් දන්නේ ප්‍රමාණය. අපි ජීවත් වෙන ගොඩ බිමවල් ටික. දැන් අපි ජීවත් වෙන්නේ ලංකාව. අපි දන්න අනික් රටවල් ඉන්දියාව, ජපානය, චීනය, ඇමරිකාව මේ ආදී තව නොයෙක් රටවල් මේ ලෝකේ තියෙනවා. අපි අර ලෝකසිතියම හරි ලෝකගෝලේ හරි අරගෙන බලහම මේ තැන් වල ගොඩබිම් ටික ඒ නම් වලින් ලකුණු කරලා තියෙනවා. ඔය හැම පැත්තෙම අස්සෙන් නිල් පාට තීරුවක් පෙන්නලා තියෙනවා. මේ නිල් පාටට පෙන්වන්නේ මේ කතා කරන මහ මුහුද. එතකොට අපි ජීවත් වෙන හරිය මුහුදට අපි කීවේ ඉන්දියන් සාගරය කියලා. ඒකම තව පැත්තකට ගියහම ඒ හරියෙන් ඒකට කියන්නේ ඇට්ලන්ටික් සාගරය කියලා. ඒ මුහුදමයි තව පැත්තකට ගියහම අපි ඒකට කියන පැසිෆික් සාගරය කියලා. එහෙම ගිහිල්ලා මේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම මොකද්ද මේ තියෙන්නේ? මේ තමයි එකම මහ මුහුද. ඒ කියන්නේ සම්පූර්ණම තියෙන ජලතලය අපි ජීවත් වෙන මේ ලෝක ටික ඒ වතුරේ තැන් වල පාවිවි තියෙන ලෑලි කෑලි ටිකක් වගේ අපේ ගොඩබිම් ටික තියෙනවා හැම තැනම තියෙන්නේ ජලය. එතකොට වියගහක් මුහුදට වැටිලා මේ වියගහ මුහුදට වැටිලා තියෙන්නේ ඇට්ලන්ටික් සාගරය දිහාන් වෙන්නේ. මේ මුහුදේ ඉන්න අර කන කැස්බෑ අවුරුදු 100කට සැරයයි උඩට එන්නේ. මෙයා ඇට්ලන්ටික් සාගරෙම උඩට එනවා කියලා නියමයක් තියෙනවද? එයා ඉන්දියන් සාගරයෙන් මතුවෙන්න පුළුවන්. නමුත් හිතන්නකෝ මෙන්න මේ සීමාවක් නැති මහ මුහුදේ මේ දෙක මුණ ගැහෙන්න කාලයක් තියෙනවද කියලා? මුණ ගැහෙයිද මේ දෙන්න කියලා? නමුත් භික්ෂූන් වහන්සේලාගෙන් අහපුවාම බුදුරජාණන් වහන්සේට දේශනා කළේ ස්වාමීනි අහඹුවක් ලෙස ඊ타ත්ම කලාතුරකින් ඒක වෙන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා කොහොමත් කියන්න බෑ. අහඹුවක් විදිහට වෙන්න පුළුවන්.
මහණෙනි ඒ අහඹු යයි සම්මත දේ සුලභව සිද්ධ වෙනවා කියලා හිතන්නේ. නමුත් මනුස්ස ජීවිතයේ අහිමි වුණාම ආයේ සුගතියක උපදිනවා කියන එක ඊට වඩා හුඟක් දුර්ලභයි. එහෙමනම් ඒක ආයේ ලබන්න නම් මොනවද කරන්න වෙලා තියෙන්නේ? වහ කුසල් රැස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. සිල් ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ස්වභාව ධර්මයාගේ නීති පද්ධතියේ නීති ටික උල්ලංඝනය කරන්නේ නැතුව ඉන්න වෙලා තියෙනවා. ඒ නීති ටික උල්ලංඝනය කළොත් අපිට දඬුවම් දෙන්න ස්වභාව ධර්මයාගේ හිරමැදිරියට අපිව අනුයුක්ත කරනවා. ඉතින් එහි දීර්ඝ ආයුෂයි ඒ දුක දීර්ඝ කාලීනයි. ලේසියෙන් ඒ හිරගෙදරින් එළියට එන්න වෙන්නේ නැහැ. එහෙමනම් මේ ස්වභාව ධර්මයාගේ නීතිය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අපිට ඒ තරම් පහසු නෑ. එහෙනම් ඒ සම්බන්ධයෙන්ුත් දැඩි ආයාසයක් දරන්න වෙනවා. වහ කුසල් දහම් පූර්ණේ කරගන්නත් සිද්ධ වෙනවා. ඒ කුසල් දහම් පූර්ණේ කරන්න කියලා කියහම දක්ඛින විභංගයේ බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දාන දේශනා කළා 14ක්. ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය පෞද්ගලික දානවල ඊටාම ඉහළයි. ඊළඟට පැහැදිලි කළා ඒ දානෙට වඩා සිවුදිගින් වඩින මහා සංඝයාට ආරාමයක් හදලා පූජා කරන එක වටිනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දුන්න දානෙටත් වඩා මේ දානේ ආනිසංස වැඩි. ඒ මොන දානේද? සිවුදිගින් වඩින මහා සංඝයාට ආරාමයක් හදලා පූජා කිරීමේ පින වැඩි. අන්න ඊට පස්සේ දේශනා කළා ඒ ආරාමය හදලා පූජා කළාටත් වඩා අතිශයින්ම ආනිසංස සහිතයි තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන එක. එහෙමනම් මේ කුසල් සම්පාදනය කරනකොට මේ සීලය කියන ධර්මතාවය අත්‍යවශ්‍යමයි. එහෙමනම් කුසල් සම්පාදනය කරන්න ඕනේ. ජීවිතේ මනාව පවත්වන්න ලොකු ආයාසයක් ගන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න කුසල් කරන්න බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඉපදින කෙනාට මරණයක් නැත්තේ නෑ. අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒ මැරෙන්න කලින් වහ කුසල් රැස් කරගන්න ධර්මය අවබෝධ කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට මේ අරක ශාස්ත්‍රවල සඳහන් කරනවා මේ ජීවිතේ කොයිතරම් අනිත්‍යද කියන කාරණාව. මේක පවත්වන්නත් දුක් විඳිනවා. ආරක්ෂා කරගන්නත් දුක් විඳිනවා. නමුත් කවදා පටන් ගන්නද මේක ආරක්ෂා කරන වැඩි? කවදා පටන් ගන්නද කුසල් රැස් කරන වැඩි? අහවල් දවසට කියලා කල් තියන්න පුළුවන්කමක් නම් ඇත්තේම නැහැ. ඒ නිසා එක තැනක අපි සඳහන් කළා රාත්‍රියට වැටිච්ච පින්න සූර්යා පායනවත් එක්කම වේලෙන බව සත්‍යයි. අපි අරගෙන ආපු ආයුෂ ටික ඉවර වෙනවත් එක්කම මෙලවින් යන්න සිද්ධ වෙන බවත් සත්‍යයි. ඊළඟට සඳහන් කළා දෙවියෝ වැහි වස්සවද්දී ජලය පිරෙනකන් වැහි වැහලා තියෙනවා. බලවල් වල, වැව් වල, ගංගාවල් වල වතුර පිරීලා. ඒ පිරිච්ච ජලතලයේ මතට ආයේ වැහි වැටෙනකොට ඒ වතුරෙන් දිය බුබුලු නැගෙනවා. ඒ බුබුල මෙච්චර කාලයක් පවතිනවා කියලා තීරණයක් නැහැ. කොයි වෙලාවෙ ඒක බිඳෙයිද දන්නේ නැහැ. ඒක බිඳෙන වෙලාව දන්නේ නැහැ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා දන්නේ නැහැ. වැඩි වෙලාවක් වැඩි කාලයක් පවතින්නේ නැහැ. ජලය මත ඇඳි ඉරක් වගේ ජීවිතේ පැවැත්ම ඊ타ත්ම කෙටි කියලා දේශනා කළා.
ජලයේ මත අඳින ඉර එක පාරම අපි ඉර ඇඳගෙන යන ගමන් ඉරක් වගේ පෙනුනට වතුර විසිවීගෙන ඉර ඇඳිලා ගියාට මොහොතින් ඉරට වෙච්ච දෙයක් නෑ. එහෙනම් මේ ජීවිතෙත් ජලය මත ඇඳි ඉරක් වගේ. ඊයේ හැන්දෑවේ මගිත් එක්ක කතා කරලා ආපු අය හෙට උදේට ආරංචි වෙනවා මැරිලා කියලා. අපි කියනවා හීනයක් වගේ. ඊයේ මෙච්චර වෙලා එනකම් මාත් එක්ක හොඳට කතා කර කර හිටියන්නේ. නමුත් ඒක හීනයක්වත් පුදුමයක්වත් නෙමෙයි, ඒක තමයි ස්වභාවය. විශාල පර්වතයක් මතින් පහළට ගලන ගංගාව මොහොතක් නොනැවතී පහළට ගලන්නාසේ ජීවිතයත් එකම වේගයෙන් මරණය දෙසට ගලාගෙන යනවා කියලා අරක ශාස්ත්‍රවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා. කන්දක් මුදුනෙන් ඇල්ලක් ගලනකොට ඒ ඇල්ල ඊටාම වේගෙන් පහළට ගලනවා. කන්දේ මග නතර වෙන ස්වභාවයක් නම් එහෙම ස්වභාවයක් නම් ඇත්තෙම නැහැ. ආන් ඒ වගේ තමයි මිනිස්යාගේ ජීවිතෙත් වේගෙන් කොහාටද ඇදිලා යන්නේ? මරණය දිහාට. අපි එහි වේගය කොච්චරද කියන කාරණාව සිහිපත් කරන්න මීට කලින් සමහර ජාතක කතා වලින් උදාහරණ ගෙන හැර දක්වලා තියෙනවා. ජවනහංස ජාතකයෙන් එහෙම කරුණු පෙන්වලා තියෙනවා මරණය මොනතරම් වේගෙන් අපි කරා එනවද කියන කාරණාව. ඒ නිසා මෙතන සඳහන් කළා ජීවිතයත් එකම වේගයෙන් මරණය දිහාට ගලනවා. ඒ ගලන්නේ සියලු දෙනාගේම මරණය කරා. මරණය වේගෙන් ඒ පුජ්‍යලයා ගාවට එනවා. හැමෝම ගාවට මරණය එනවා. බර අඩු දේවල් සියල්ලම අරගෙන ගඟ ගලනවා. වතුර පාරක් ගලාගෙන එනකොට මගදී හම්බ වෙන බර අඩු දේවල් අපි හිතන්නකෝ ඉස්සරලාම මහ වැස්සක් වැහැලා වතුර එකතු වෙලා පල්ලෙහාට ගලනවා. සමහරලාට වතුර පාර ගලාගෙන යනවා වතුර ගලන දිහා වැහැලත් නැහැ. උඩහට වැහැපු ජලය බොහොම වේගෙන් ගලාගෙන යනවා. ඉස්සරලාම ගඟේ ඇලියේ වතුර එනකොට එහි තියෙන ගල් මහ ගස් වගේ දේවල් එහෙම්මම තියෙනවා. අර තිබිච්ච බොල් රොඩු කුණු වැටිච්ච ගෙඩි වගේ දේවල් මේ සේරම අරගෙන පහළට ගලනවා. ආන් ඒ වගේ මරණයත් කන්දක් උඩ ඉඳලා ඇල්ලක් ගලනවා වගේ ගලාගෙන යනවා. සුදුසු වෙලාවට ඒ පුජ්‍යලයා මරණයත් එක්කම මරු සමගම යන්නේ. මම කොයි වෙලාවෙ ඔහුත් සමග යයිද කියන කාරණාව අපි කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් ඕනෑම වෙලාවක මම ගාවට මරණය නැමැති සැඩපහර ළඟා වෙන්න පුළුවන්. ආන් ඒ නිසා බර අඩු දේවල් සියල්ලම අරගෙන ගඟ ගලනවා වගේ මාරයා එනකොට මාරයත් එක්ක යන්න සූදානම් වෙලා ඉන්නම වෙනවා. ශක්තිමත් පුරුෂයෙක් දිව අගට ගත්ත කෙළපිඩක් විසි කරාම එය වැටෙන්න ගත වෙන කාලය වගේ ජීවිතේ කෙටි. ශක්තිමත් මිනිහෙක් කාරලා දිව අගට කෙල අරගෙන ඈතට විසි කරනවා. ඒ ටික මහ පොළොව මත පතිත වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ වගේ පුද්ගලයාගේ ජීවිතේ නැති වෙන්නත් වැඩි කල් ගත වෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කළා දවසම රත් තුන යකඩයක් මතට වැටුන මාංශ පේශියක් වගේ. යකඩයක් මුළු දවස පුරාම රත් වෙලා තියෙනවා. අපි මේකට පුංචි මස් කෑල්ලක් මාංශ පේශියක් ගෙනහිල්ලා දානවා. දාපු ගමම්ම මොකද වෙන්නේ? දාපු ගමම්ම කර වෙලා වේලිලාම යනවා. ආන් ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. මරණයට යන ගවදෙන වගේ තියෙන පියවරක් පාසා
මේ යන්නේ කොහාටද? ගව දෙන යන්නේ ඝාතනාගාරයට. මේ ගෙදරින් ගව දෙන මිලට ගත්තා. ඝාතකයා ගව දෙන දක්කගෙන ඝාතනාගාරයට යනවා. ජීවත් වුණ ගෙදර ඉඳලා කඩුල්ල පැනලා පාරට ඇවිල්ලා දැන් මේ කඩුල්ල පයින් තැන ඉඳලා පාරට එන තැන ඉඳලා ඇය මේ තියෙන අඩියක් ගානේ කොහාටද මේ ටික ටික ලං වෙන්නේ ඝාතනාගාරයට. මේ ගත වෙන තත්පරයක් ගානේ ඔබයි මමයි කොහාටද මේ ලං වෙන්නේ? මරණය ගාවට. ඒ නිසා කොයි පැත්තට හැරිලා ගියත් මරණය පැත්තටයි එහෙම අවබෝධයක් ඇති කෙනා මේ ලෝකේ කුසලයක් කරගත යුතුයි කියලා හිතනවා. කොයි පැත්තට හැරිලා ගියත් යන්නේ මරණය පැත්තට. මේ දොරකඩින් ඇවිල්ලා ශාලාව ඇතුළට ගොඩ වෙලා මෙතනින් වාඩි වුණා. ඒ වුණාට ඒ තියපු පියවරක් ගානේ මරණය පැත්තට. උතුරට ගියත්, දකුණට ගියත්, බටහිරට ගියත්, පෙරදිගට ගියත්, ගෙදර ගියත්, කඩේට ගියත්, පන්සලට ගියත්, යානාවක් නැගලා උඩින් වෙන රටකට ගියත්, නැවක නැගලා සාගරයේ තරණය කරගෙන වෙන කොහේ හරි ගියත්, උඩින් ගියත්, මුහුදෙන් ගියත්, ගොඩින් ගියත්, කොහෙන් ගියත් මේ යන්නේ මරණය පැත්තට. සම්මුතිය හැටියට අපි යන්නේ ගෙදර වෙන්න පුළුවන්, පන්සලට වෙන්න පුළුවන්. ඒ වුණාට සමස්තයක් හැටියට අපි යන්නේ මරණය පැත්තට. ඒ නිසා සඳහන් කරනවා මේ අරකනම් ශාස්ත්‍රවරයා මේ ජීවිතයේ අල්ප බව කියා මේ දේශනාව කරපු කාලේ මොන තරම් ආයුෂයක් තියෙන්න ඇද්ද කියලා. දැන් අරකනම් ශාස්ත්‍රවරයා ජීවිතයේ මේ තරම් අල්පයි. ජීවිතයේ මේ තරම් සුළුයි. වහ නැසෙන සුළුයි කියන කරුණු දක්වා මේ දේශනාව කරනවා. සාමාන්‍යයෙන් එදා මිනිස්සුන්ගේ ආයුෂ කොච්චර වෙන්න ඇද්ද කියලා සඳහන් කරනවා. අරක ශාස්ත්‍රවරයා මේ දේශනාව කරන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000යි. අවුරුදු 60000 කාලේ තමයි කියන්නේ මරණය මේ තරම්ම ඉක්මන් වහ ඉක්මන් කරන්න කියලා. කුසල් සම්පාදනය කරගන්න කියලා. බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න කියලා. අවුරුදු 60000ක් ආයුෂ තියෙන මිනිස්සුන්ට. වෙනදින මෙතන සඳහන් කරනවා ඒ කාලේ මිනිස්සුන්ගේ අවුරුදු 60000 කාලේ. විවාහ වෙන වයස තමයි අවුරුදු 500. අවුරුදු 500ක් ගියහම තමයි විවාහ වෙන්නේ. එතකොට ඒකයි අද අපේ කාලේ ස්වභාවයයි කල්පනා කරලා බලහම අපේ ආයුෂය මොන තරම්නම් පිරිහිලාද කියන කාරණාව අපිට තේරෙනවා. සාමාන්‍ය අවුරුදු 70ක් විතර අපි ජීවත් වෙනවා. 18ක් 20ක් 22ක් 25ක් විතර වෙනකොට සාමාන්‍යයෙන් විවාහ වෙනවා. අද එහෙම විවාහ වෙනකොට එදා විවාහ වෙලා තියෙන වයස අවුරුදු 500යි. ඊටාම අල්ප ආබාධ තමයි තිබිලා තියෙන්නේ. විශේෂයෙන් පින්නතුනි මේ අවුරුදු 60000 කාලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න දවස් කීයක් තියෙන්නේ? 60000 කාලේ දවස් තිබිලා තියෙනවා 2,16,00,000ක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබිච්ච දවස් ගාන. එතකොට සාමාන්‍යයෙන් මේ කාලේ හැටියට බැලුවොත් මේ කාලේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 60ක් 70ක් විතර. අවුරුදු 70ක් ජීවත් වුණොත් අපිට දවස් තියෙන්නේ 25200යි. අවුරුදු 70ක්ම ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න තියෙන්නේ 25200යි. 2,16,000ක් දවස් තිබ්බ කාලේ තමයි මේ කියන්නේ මේ තරම් ඉක්මනට පින් කරගන්න කියලා. ඉතින් එහෙමනම් අපි
මොනතරම් ප්‍රමාදද අපි කොහොම හිතන්න වෙනවද මේ කාරණා? ඒකවත් අපිට තේරෙන්නේ නැති තරමටම අපේ ආයුෂය දැන් පිරිහිලා. අනික පින්නතනේ ඒ කාලේ තිබිලා තියෙන්නේ දල වශයෙන් ආබාධ 6යි. 6ක් හැටියට සලකලා තියෙනවා. ඒ තමයි සීතල සහ උෂ්ණය, බඩගින්න, පිපාසය, මුත්‍රා කරන්න උවමනයි, මල පහ කරන්න උවමනයි. දැන් මේ 6 අද හැටියට බැලුවොත් ආබාධයක් නෙමෙයි. මෙවාද ආබාධ නෙමෙයි. එදා තිබිලා තියෙන ආබාධ ටික තමයි මේ තියෙන්නේ. මේකෙන් පේනව නේද? අඩුම තරමේ හිසේ රදයක්වත් තිබිලා නැහැ. සෙම්ප්‍රදිශියාවක්වත් තිබිලා නැහැ. බඩේ කැක්කුමක්වත් තිබිලා නැහැ. මේ තමයි තිබ්බ අල්ප ආබාධය. ඒවා දැක්කේ ආබාධ කියලා. ඒ තරම් නිරෝගී කාලී මේ කියන්නේ වහ කුසල් කරන්න කියලා. මේ කරුණ මෙහෙම අහලා මතක තියාගෙන ගිහිල්ලා විවේක තැනක ඉඳගෙන මෙනෙහි කරන්න වටිනවා. භාවනාවකට වටිනවා. දැන් මේ මරණ සතියේනේ මෙනෙහි කරවන්නේ. අවුරුදු 60000ක් තිබ්බ කාලේ එහෙමනම් අපි මේ කාලේ කොහොම වෙන්න ඕනේද? එදත් එක්ක මෙදා අපි මරණයට මොනතරම් ලං වෙලාද කියන කාරණාව අපි වැඩියෙන් හිතන්න ඕනේ. ඊළඟට මෙතන දේශනා කරනවා මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒකට අපි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ආබාධ තිබිලා තියෙන්නේ 4යි. මේ අනාගතේ කාරණාවක් ගැන කියන්නේ. එදා 6යි මෙදාට තියෙන්නේ ආබාධ 4යි. එතන පෙන්නලා තියෙන්නේ බඩගින්නයි පිපාසයයි මල මුත්‍රා කිරීමයි. සීතල උෂ්ණය ගැනවත් කතා කරලා නැහැ. සීතලෙන් ලොකු බාධාවක් වෙන බවක් පෙන්නලත් නැහැ. උෂ්ණයෙන් ලොකු බාධාවක් වෙන බවක් පෙන්නලත් නැහැ. ඒ වුණාට මේ කාලේ සීතලටත් මිනිස්සු මැරෙනවා. උෂ්ණයටත් මිනිස්සු මැරෙනවා. එතකොට මේ වාගේ කාලයක තමයි මෙච්චර උනන්දු කරවලා තියෙන්නේ පින් කරන්න කියලා. මරණය ඊටාම වේගෙන් ළඟට එනවා කියලා හිතන්න කියලා තියෙන එහෙම කාලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තරම් දීර්ඝ ආයුෂ ඇති කාලේ ආබාධ අඩු කාලේ මේ අරක නම් ශාස්ත්‍රවරයා මෙහෙම ධර්ම දේශනා කරලා තියෙනවා. ආබාධ අඩු කාලේ අරක ශාස්ත්‍රවරයා ධර්ම දේශනා කරලා තියෙන්නේ මරණය මෙතරම් ඉක්මන් මේ තරම් වහ යහුසුළු වෙන්න කියලා. මෙතන පැහැදිලි කරනවා අපට තියෙන ආබාධත් එක්ක අපි කොහොම කටයුතු කරන්නද කියලා. අපට තියෙන ආබාධ කියහම අපි මේ ආබාධ මොනවද කියලාවත් දන්නේ. මිනිස්සුන්ට අද හැදෙන ලෙඩ සමහර ලෙඩවල නම දන්නෙත් නැහැ. ලෙඩේ අහවල් එකයි කියලා දන්නෙත් නැහැ. මේ හොඳට හිටපු මිනිස්සු මේ වැටෙනවා. ආයෙ සමහරට අවුරුදු ගානකට නැගිටින්නේ නැහැ. සමහර ආබාධ හැදිලා කටවල් ඇද වෙලා අතපය නමන්න බැරුව ගිහිල්ලා පැත්තක් පන නැතුව ගිහිල්ලා මොලේ අප්‍රාණික වෙලා ස්නායු දුර්වල වෙලා කටවත් හොල්ලන්න බැරි තරමට භයානක ආබාධ මේ කතා කර ඉන්න ගමන් හැදෙනවා. දැන් මේ කතා කරන 60000 කාලේ එහෙම ආබාධයක් ගැන නම් දන්නේවත් නැහැ. ඒ කාලේ කියන්නේ පින්කම් කරගන්න මේ තරම් වෙහෙසෙන්න යොහුසුළු වෙන්න උත්සාහ කරන්න කුසල් දහම් රැස් කරගන්න බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා. එහෙනම් අපේ කාලේ නිකම්ම ගෙවිලා ගිහිල්ලාද කියලා හිතෙනවා එතකොට. අවුරුදු 70ක් ජීවත් වුණොත් දවස් නම් 25200යි.
මේක භාග්‍යතුන් වහන්සේ තව ගණන් හද ඉස්සරහට පෙන්නනවා. මොන තරම් දුර්වල ආයුෂයක්ද තියෙන්නේ කියලා. කෑම වේල් ගානේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ගණන් හදනවා. ආන් එහෙම අපි අද උත්සුක කරවලා තියෙනවා මේ කාලේ ඔබ මෙහෙම හිතන්න ඕනේ කියලා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා බ්‍රාහ්මණ වරුනි මිනිස්යන්ගේ ජීවිතය අල්පයයි, ඊටාම සුළුයි, ඊටාම කුඩයි, වහවහ පෙරලෙන සුළුයි, බොහෝ දුක් සහිතයි. මේ කියන්නේ අර මුලින් කීව ලෙඩ ටික ගැන. මොන ලෙඩ ටික ගැනද? සීතලයි, උෂ්ණයයි, බඩගින්නයි, පිපාසයයි, මල පහ කිරීමයි, මුත්‍රා කිරීමයි. ඒ ටික තියෙද්දිනුයි මෙහෙම කියන්නේ. එතකොට මෙතන සඳහන් කරනවා දැන් කාලේ හැටියට එදා කිව්ව මේ කාරණාව පිළිබඳව මොනතරම් උත්සුක වෙන්න ඕනේද? බහු දුක්ඛ කියලා තමයි අද කියන්නේ. බහු දුක්ඛ, බොහෝ දුක් තියෙනවා. මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. දිව්‍ය තලයක වගේ ධානලාභියෙකුට වගේ සැපයක් නැති නිසා දැඩි වෙහෙසක් ඒ වෙනුවෙන් යොදන්නම සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. දිව්‍ය තලයක තියෙන පහසුකමවත් ධානලාභියෙකුට තියෙන පහසුකමවත් අපිට නැති නිසා අතිශයින්ම දැඩි වෙහෙසක ව්‍යායාමයක යෙදෙන්න සිද්ධ වෙනවා. අද මේ කාරණාව සම්පූර්ණ කරගන්න. ආන්ගේ නිසා සඳහන් කළා මෙතන බොහෝසේ වෙහෙසෙන්න කියලා කියන්නේ මේ අපි යොදන වෙහෙස ගැන නම් නෙමෙයි කියලා. මේ කාරණාවේ හැටියට අපි වෙහෙසෙන්නෙම නැහැ. අපි වීරිය වඩන්නෙම නැහැ. අපිට ධර්මයේදී හම්බ වෙනවා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම කරගන්න ඕනේ කියලා. ඒ වගේම අපි දරන වීරිය උවමනාවට වඩා වැඩි වුණොත් බලාපොරොත්තු වෙන ඵලය ළඟා කරගන්න බැරුව යනවා. වීරිය වැඩි වුණොත් ඒත් බැරුව යනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ කරුණු පෙන්වුවා වීරිය වැඩි කරගන්න එපා කියලා. එතකොට අපිට වගේ අයටද ඔය වීරිය වැඩි කරන්න එපා කියලා තියෙන්නේ. සෝන ස්වාමින් වහන්සේට ඒක දේශනා කළා. සෝන ඔබේ වීරිය හුඟක් වැඩි කියලා. ඒ උන්වහන්සේට එහෙම කිව්වේ. සක්මන් කරලා යටිපතුල් තුවාල වෙලා ලේ වැක්කිරෙනවා. අපි නම් මාස ගාණක් නිදිනවා මේ සිද්ධියට. ඇවිදින්න බෑ කියලා. නමුත් ඒ භික්ෂූන් වහන්සේ යටිපතුල් බිම තියලා සක්මන් කරන්න බැරි හින්දා දනිස් දෙකෙන් සක්මන් කරනවා. ඒ වීරිය ගැන නම් අපිට කවදාවත් හිතාගන්න බෑ. දනිස් දෙකෙන් ලේ ගලන එක නවතින්නේ නැතිකොට තාම තුවාල හොඳ වෙලා නැතත් ආයෙත් පතුල බිම තියලා සක්මන් කරනවා. ආයෙ පතුලෙන් ලේ ගලනකොට ආයෙ දනිස් වලින් සක්මන් කරනවා. මේ කාලේ ඔබ අපි අතර සක්මන් කරලා පතුල පිපුරුණා කියලා අහන්න කෙනෙක් නැහැ. දනිස් දෙකෙන් සක්මන් කළා කියලා කෙනෙක් පිළිබඳව අහන්න නැහැ. චක්කුපාල මහරහතන් වහන්සේ S2 පුපුරනකම් නිදි වර්ජිතව භාවනා කළා. මහා සීව මහරහතන් වහන්සේ මොන තරම් කාලයක් පාද දෙක හොදලා තිබුණේ නැද්ද? ගම් දරුවෝ ඇවිල්ලා අර ගෝණි කටු වගේ කටු ගෙනල්ලා උන්වහන්සේගේ පතුලේ බැඳිලා තියෙන දූවිලි තට්ටුව වැහි කාලෙට වැවක් ඉරිතැලුණා වගේ පුපුරලා එව්ව අල්ලලා මහනවා කියලා කියනවා. අපිට හිතාගන්නවත් පුළුවන් ද පතුල උඩ දූවිලි තැම්පත් වෙලා මෙහෙම පුපුරන ඒ එක කාරණාවකටවත් යෙදෙන්නේ නැතුව භාවනාවෙම යෙදුණා. මොනතරම් වීරියක්ද? එතකොට එහෙමනම් අපි ගාව වීරියක් ඇත්තෙම නැහැ කියලා තමයි කියන්න වෙන්නේ.
එහෙනම් මෙතන අරක ශාස්ත්‍රවරයා කියනවා වහ වීරිය වඩන්න කියලා. ඒ අල්ප ආබාධ තිබ්බ කාලේ. ඒ නිසා මෙතන සඳහන් කළා අපි වගේ වීරිය දරන කාලයක නෙමෙයි මේක කියන්නේ අතීතයේ හිටපු මහා වීරවන්තයන්ටයි ඒ කරුණ එහෙම දක්වලා තියෙන්නේ. අපේ නම් වීරිය නැහැ කියලාම තමයි එහෙනම් කියන්නේ වෙන්නේ. අපි වීරිය වඩන ආකාරයේ පිළිබඳව ආර්යයන් වහන්සේලා ළඟ කිසි සතුටක් ඇතැයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. සිල් ගන්න දරන වීරිය, පන්සිල් ආරක්ෂා කරගන්න දරන උවමනාව අපි ගැන ආර්යයන් වහන්සේලා සතුටු වෙන්න ඕනේ. එතකොට තමයි ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව හම්බ වෙන්නේ. ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළාට උන්වහන්සේලා අනුකම්පා කරන්නේ උන්වහන්සේලා සතුටු වෙන විදිහට ජීවත් වෙන අයට තමයි වැඩිපුර බලන්නේ. උන්වහන්සේලා සතුටු වෙන විදිහ කියලා කියන්නේ. උන්වහන්සේලා හරි සතුටුයි. අඩුම තරමේ 24 පැයක් උපෝසත සිල් ආරක්ෂා කරනවා නම් සමහර වෙලාවට අපි දන්නවා ධර්මයේ තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට එහෙම ඉන්න කියන්නේ නැහැ. නිකම්ම ඉන්නවට වඩා මොහොතක් හරි සිල්වත් වෙන එක වටිනවා. නිකම්ම ඉන්නවට වඩා 15ක දවසේ වරුවක් හරි ගිහිල්ලා සිල් ගන්න එක වටිනවා. නිකම්ම ඉන්නවට වඩා. හැබැයි ඒක අගේ කළේ නැහැ. 24 පැයක් පූර්ණ උපෝසතයක් යමෙක් ආරක්ෂා කරගන්නවා නම් ඒ පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා. නිකම්ම ඉන්නවට වඩා වරුවක් ගිහිල්ලා එන එක වටිනවනි කියන පුද්ගලයාට ප්‍රශංසා කරන්නේ නැහැ. මොකද මේ සංසාරේ මොනතරම් කටුකද මොනතරම් දුක්ඛිතද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ තරම් දන්න ශාස්ත්‍රවරයෙක් මේ ලෝකෙ වෙන්නේ නැහැ. ඒකයි මේ තරම් කරුණ දක්වන්නේ. මේ ස්වභාව ධර්මයාගේ හැසිරීම උන්වහන්සේ ගවේෂණය කරන්න කොයි තරම් කාලයක් ගත්තද? මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් කාලයක් ගත්තා. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක්. ඒ නිසා දැනගත්තේ නැති අධ්‍යයනය කළේ නැති දෙයක් නම් නැහැ. මෙන්න මේ දේවල් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ගෝචර වුණේ නැහැ කියලා දෙයක් එහෙම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඥාණය යම් තරම්ද විශ්වයේ පමණයි. විශ්වයේ යම් පමණක්ද ඥාණයේ පමණයි. එහෙනම් මේ ගවේෂණේ අහවල්දී දන්නේ නැහැ කියලා එකක් නැහැ. එහෙම කරපු ගවේෂණයට කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. හරියටම හොයලා හරියටම දැනගෙන හරියටම කරුණු දැක්වුවා. ඒක ඇතුලේ අපිට කරන්න තව වෙන පරිශ්‍රණයක් ඉතුරු වෙලා නම් ඇත්තෙම නෑ. මග පෙන්නලා තියෙනවා මාර්ගයේ ගමන් කරන එක විතරයි අපිට තියෙන්නේ. හරි ලේසි. හරිම ලේසි. නමුත් අපි ඒකවත් භාවිතාවට ගන්නේ නැති බවයි දකින්නේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.